අද දවසේ ට්‍රාන්සිස්ටරයේ භාවිතයන් කීපයක් ගැන කතා කරන්න යනවා. ට්‍රාන්සිස්ටරයේ යොදාගෙන හදන්න පුළුවන් උපකරණ කීපයක්. වගේම ට්‍රාන්සිස්ටරයේ මූලික එසේ කියන්නේ සංකේත ඇඳලා ඒ සංකේත ඇසුරින් පරිපථයක් නිර්මාණය කරගන්න ආකාරය, කියන්නේ පරිපථ සටහන් අඳින ආකාරය, සංකේත භාවිතා කළ පරිපථ සටහන් අඳින ආකාරය අද දවසේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරෙනවා. එතකොට ඕගලන්ට මතක් කරගන්න අවශ්‍ය වෙනවා ගිය සතියේ ට්‍රාන්සිස්ටරය පිළිබඳව. ට්‍රාන්සිස්ටරය කියන්නේ පාද තුනක්, අග්‍ර තුනක් සහිත උපකරණයක් බව ඔබ දන්නවා මේ වෙන විට. අග්‍ර තුනක් සහිත උපකරණ. දැන් අද දවසේ හරි මේ පාද තුන අපි නම් තුනකින් හැඳින්වුවා උගලන්ට දීපු ට්‍රාන්සිස්ටරේ D400 කියන ට්‍රාන්සිස්ටර් එක. D400 කියන ට්‍රාන්සිස්ටර් එක ඔයගොල්ලන්ට අපි කියලා දුන්න ට්‍රාන්සිස්ටර් එක. හරි. ඒකත් එක්ක දැන් මේ ට්‍රාන්සිස්ටරේ සංකේතය මම කිව්වා පාද තුනක් තියෙනවා කියලා. එකක් ළමයි පාදම. එකක් සංග්‍රාහකය. අනිත් එක විමෝචකය. ඒකට මොකද්ද කියන්නේ? පාදමට අපි බේස් කියලා කියමු. සංග්‍රාහකය කොලෙක්ටර්, emitter. emitter එක තියෙනවා. හරිද? ඔන්න වගේ අග්‍ර තුනක් තියෙනවා. emitter එක. ඒතර මේ විදිහට ඔකට සංකේතවත් කරනවා. පාදමට B අකුර දාමු. සංග්‍රාහකයේ C අකුර, විමෝචකයේ E අකුර. ඔය විදිහට අකුරු තුනකුත් දාන්න. මේ අකුරු තමයි මින් එහාට පාවිච්චි කරන්නේ. අකුරු භාවිතා කරන්නේ. දැන් අද දවසේ සර් අපිට පේන්නේ නැහැනේ සර්. මොකද්ද පේන්නේ නැත්තේ? බෝඩ් එක සර්. බෝඩ් එක පේන්නේ නැහැ. මාව ඇහෙනවද? ඔව් සර්. අනිත් අයටත් පේන්නේ නැද්ද? පේනවා සර්. පේනවා සර්. හරි හරි. එහෙනම් මේ සංඥා දුර්වලතාවයක් අද වැස්ස හින්දා මං හිතන්නේ. දැන් පේනවා සර්. හරි. හොඳයි. එතකොට මේ විදිහට පාද තුනක් තියෙනවා. මම ට්‍රාන්සිස්ටරේ සංකේතය දැන් මේ අඳිනවා. හරිද? මේ සංකේතය අඳිනවා. ඒකට දැන් මේ දීලා තියෙන විදිහට ගැලපෙන්න ඇන්දොත් මෙහෙම පල්ලෙහාට මෙහෙම මේ වගේ ඉරක් අඳිනවා. ඒ ඉර පාදම. දෙපැත්තට මෙහෙම K අකුර නෙමෙයි, K අකුර වගේ. K අකුර නම් ඔහොම සම්බන්ධ වෙනවනේ. නෑ මේක එහෙම සම්බන්ධ වෙන්නේ නෑ. මේ මෙතනින් පොඩි පරතරයක් තියලා අපි මේ සංකේතය අඳින්න. මේක පාදම හැටියට ගමු. මෙහෙම. ඔය තියෙන්නේ ට්‍රාන්සිස්ටරේ සංකේත. ඊට පස්සේ අපි මේ පාදම හැටියට ගන්නවා. මේක අපි ගත්තොත් සංග්‍රාහකයේ හැටියට. මේක විමෝචකයේ හැටියට ගන්න.
අරගෙන ළමයි මේ විමෝචකයට මෙන්න මේ ඊතලයක් තියෙනවා. විමෝචකයක විශේෂයෙන් අඳුන ගන්න පුළුවන් මේ ඊතලය මගින්. මේ හිස ඒ හිසෙනුත් පණිවිඩයක් කියනවා. මොකද්ද මේ කියවන පණිවිඩය? මේ හිස මගින් ඒ කුමන වර්ගයේ ට්‍රාන්සිස්ටරයක්ද කියන එකත් අපිට දෙනවා පණිවිඩය. මේක වටේට රවුමක් අඳින්නත් පුළුවන් අපිට තව ටිකක් පැහැදිලිව. එතකොට ඔයාලට මේ ට්‍රාන්සිස්ටරේ සංකේතය පේනවා. මම රවුම නොකරා කියලා ගැටලුවකුත් නැහැ. ඔයාලා ට්‍රාන්සිස්ටරේ සංකේතය. ඔයගොල්ලෝ තැඳ ගන්න. දැන් මේ පැත්තට මෙහිම පරිපදයට සම්බන්ධ වෙන විදිහට දික් වෙන්න පුළුවන්. හරි. ඔය ට්‍රාන්සිස්ටර් මම ඔයාලට උදාහරණ වශයෙන් දීපු ට්‍රාන්සිස්ටරයට ගැලපෙන සංකේතය තියෙන්නේ. හරිද මේක? ඔව්. සර් දැන් මම දැන් ජොයින් උනේ මොනවාද කිව්වේ? ඔය දැන් බලාගෙන ඉන්න. හදිසියේ මගදී ඔයගොල්ලන් ඉවත් වෙලා ගියොත් එහෙම ඔයගලන්ට රෙකෝඩින් එක දානවා. එතකොට ඒකෙන් මුල ඉඳන් බලන්න. හරි. ඔන්න ওই විදිහට ට්‍රාන්සිස්ටරේ සංකේතය අපිට අඳින්න පුළුවන්. සර් මේක අද ගන්නද? ඔව් ට්‍රාන්සිස්ටරේ සංකේතය ළමයි මේ ට්‍රාන්සිස්ටර් වර්ගයට අපි කියනවා NPN ට්‍රාන්සිස්ටර් NPN මේ NPN කියන්නේ මොකද්ද? කින්ද මන්ද? ඒක එච්චර හිතන්න යන්න එපා. 6 වසරනේ ඔයගොල්ලෝ 6 4 ශ්‍රේණි වල දරුවන්ට ඒ වගේ ලොකු විස්තර කිව්වට තේරෙන්නේ නැති හින්දා මේකේ මේ NPN ට්‍රාන්සිස්ටර් එක. තව තියෙනවා PNP ට්‍රාන්සිස්ටර් කියලා જાතියකුත්. නමුත් ලෝකේ වැඩියෙන් තියෙන්නේ භාවිතා වෙන්නේ NPN ඒවා හින්දා අපි ඉස්සෙල්ලා ඒව ගැන ඉගෙනගෙන ගිහිල්ලා යම් තරමක් දුරට ගියාම ඕගොල්ලන්ට PNP ට්‍රාන්සිස්ටරයක් ඉගෙන ගත්තාම ඒ වෙනස මොකක්ද කියන එකත් ඒක භාවිතා කරන්නේ කොහොමද කියන එකත් පැහැදිලි වෙනවා. හොඳයි. දැන් ගිය සතියේ අපේ වීඩියෝ ටික බලන්න ගිය සතියේ වල ආපු නැති ළමයි මේ වීඩියෝ ටික බැලුවාන් පස්සේ කරපු පාඩම් ටික මොනවද කියලා හඳුනා ගන්න පුළුවන්. ඒක WhatsApp වලට දාලා තියෙනවද? ගෲප් එකේ තියෙනවා. හොඳයි දැන් ඉහළට උඩට ගිහිල්ලා ගිහින් බලන්න. හා සර්. ලින්ක් එක දාලා තියෙනවා ලින්ක් එක හරහා සම්බන්ධ කරගන්න පුළුවන් පළවෙනි පාඩම දෙවෙනි පාඩම තුන්වෙනි පළවෙනි පාඩමේ වීඩියෝ එක නම් කලින් දැම්මේ පළවෙනි එක YouTube වලට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් අනිත් පාඩම් වලත් වීඩියෝ ටික තියෙනවා සර් YouTube එකේ WhatsApp එකේ තියනවද? WhatsApp එකේ link වල විතරයි තියෙන්නේ YouTube එක මගේ channel එකට ගියොත් ඊටු පාඩම් ටිකත් ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඊටු ටිකක් තියෙනවා ඒක සර් channel එකේ නම මොකද්ද? නුවන් සේනානායක කියලා සර්ච් කරන්නකො ළමයි. නැත්නම් මම අර දාලා තියෙන link එකකින් යන්න. ගිහින් ආන් පස්සේ අර මගේ රූපේ පෙන්නනවා.
ෆොටෝ එක රවුමට පැත්තකින් ඒක ඉබුවම් පස්සේ ඇතුලේ තියෙන අනිත් වීඩියෝ ටික බලන්න පුළුවන්. විද්‍යාපන්තියේ ඒවත් තියෙනවා. ඕගොල්ලන්ට ගැලපෙන ලොකු පන්ති වල ඒවා තමයි එකකින් තියෙන්නේ. ඔයගොල්ලන්ට ඉලෙක්ට්‍රොනික ටික වෙන වෙනම බලා ගන්න පුළුවන්. පාදම සංග්‍රාහක විමෝචකය. ඔය සංකේතය මම යන්නේ. දැන් අපේ පොත්පත් වල තියෙන්නේ පරිපද සටහන්. මොකද හරි ලේසි පරිපද සටහනක් අඳින්න. හරිද? පරිපද සටහනක් පාවිච්චි කළා අපිට පුළුවන් විවිධ පරිපද නිර්මාණය කරන්න. අද දවසේ යගේ කුඩා පරිපද කීපයක් අපි විසින් අත්හදා බලන. කියන්නේ ඇඳිනවා. ඇඳලා ඊළඟ දවසේ අවශ්‍ය උපාංග සියල්ලම මට සපයා ගන්න බැරි වුණා. සමහර උපාංග මේ පැත්තෙන් මිලද පොලේ ගන්න තිබ්බට ඒවා ප්‍රමාණවත් මදි කියලා මට හිතෙන්නේ ඒකේ සංවේදීතාවයේ පිළිබඳව සලකා බලද්දී. නමුත් දැන් හෙට දිනේදී මට පුළුවන් වුණොත් ගිහිල්ලා වඩාත් ගැළපෙන උපාංග ටිකක් හොයාගෙන එනවා ඉලෙක්ට්‍රොනික පන්ති ඉදිරි වැඩ කටයුතු සඳහා. හොඳයි. දැන් මේ තියෙන පාදම සංග්‍රාහක විමෝචකය. ඔය ටික. ඔය මනේ නම් ටික ලියලා තියාගන්න පැත්තකින්. මම සර් දැන් ආයේ පොඩ්ඩක් ලියා ගන්නකම් ඉන්න. එන්නේ. සර් මම දැන් ආයේ පොඩ්ඩක් අර ටික ලියා ගන්නකම් ඉන්න රවුමක් ඇඳලා තියෙන ඒක විතරයි ලියන්න තියෙන්නේ. හරි මනෙත් දැන් බලාගෙන ඉන්නකෝ. දැන් ට්‍රාන්සිස්ටරේ මේ සංකේත ටික. දැන් මම අපි ගිස්සතිය හදපු ස්පර්ශ සංවේදී ස්විචය තියෙනවානේ. ස්පර්ශ සංවේදී ස්විචය ක්‍රියාත්මක වෙච්ච හැටි මම පරිපථ සටහනක අඳිනවා. දැන් මේ තියෙන පාදම බේසික්. මේ පාදම කියන එක සහ මේ සංග්‍රාහකය C කලෙක්ටර් එක මේ විමෝචකය එමිටර් එක E දැන් මතක තියාගන්න මේ පාදම කියන පාදම කියන අග්‍රය තමයි මේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වය ආරම්භ කරන මේ ක්‍රියාකාරීත්වය ආරම්භ කරන එක. ඊට වැදගත් කොටසක්. දැන් ට්‍රාන්සිස්ටරේ මම මෙහෙම හයි කරන්නම්. බැටරි මං ගාව තිබ්බා විදුලි කෝෂ නැත්නම් බැටරි දෙකක්. වෝල්ට් 3ක විභවාන්තරයක් යටතේ. 3 වෝල්ට්. ඊට මේ බැටරි දෙක සම්බන්ධ කළා මෙතන විදුලියක් ගන්න පුළුවන් මට දෙපැත්තේ. ඊට මම LED ලයිට් එක හයි කරේ වෝල්ට් 3ක් ඉඳලා ලයිට් එක පිච්චෙන්නේ නැතුව හොඳට පත්තු වෙනවා. මම මේ ලයිට් එක හයි කරන්නේ මේ සංග්‍රාහකය කියන පාදයට. දැන් LED එකත් සංකේත. LED කියන්නේ ඩයෝඩ් එකක්. ඒක පෙරනැඹුරු වෙන්න නැත්නම් ක්‍රියාකාරී පැත්තට හයි කරන්න ඕනේ. මේ ඩයෝඩේ සංකේතය LED එකේ සංකේතය ළමයි මෙහෙම ඊතල දෙකක්. එළියට දානවා ඩයෝඩ් එක සංකේතය ඇඳලා. හරි. ඩයෝඩ් සංකේතය ඔය විදිහට ඊතල දෙකක් දානවා. ඒ යාගේ හැටි. සර් ක්ලාස් එක ඉවරනේ කියලාද? හරිද? මම අද පොඩි වෙලාවයි කරන වෙලාවක් කිරෙන්නේ පන්තිය. ඊළඟට ඍණාග්‍රය මේ විමෝචකයේ ඍණාග්‍රයට සම්බන්ධ කරා මෙහෙම. දැන් මෙහෙම උනාය කියලා මේ LED එක දැල් වෙන්නේ නැහැ. අපි LED එකක් දාන්න නැතුව අපි සාමාන්‍ය බල්බයක් උනත් දාන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික නේ කරන්නේ මේ සංකේත දැන තියාගන්නත් එපා. හරි. දැන් ට්‍රාන්සිස්ටර් එක.
දැන් ඊළඟට අපි කරන වැඩේ දැන් මේක දැල් වෙන්නේ නැහැ. මොකද දැල් වෙන්නේ නැති ළමයි පාදමාග්‍රයෙන් සංඥාවක් හම්බ වෙනකන් මේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතර සංග්‍රාහකයට වැඩි විභවාන්තරයක් විමෝචකයේ ඍණාග්‍රයට සම්බන්ධ කරලා තියෙන මේක ධනාග්‍රයට සම්බන්ධ කරා LED එකක් කරහා. ඒතර විදුලිය මේ පැත්තෙන් ගිහිල්ලා මෙහිම ගිහිල්ලා මේ LED එක හරහා ඇවිල්ලා ට්‍රාන්සිස්ටරය තුලින් ආවොත් ඔන්න එහෙම පරිපතේ ගලාගෙන ආවොත් මෙයා පත්තු වෙනවා. දැල් වෙනවා. මෙයා විදුලිය යන්න දුන්නොත් විතරයි මෙයා දැල් වෙන්නේ. දුන්නේ නැත්නම් දැල් වෙන්නේ නැහැ. ඒතකොට අපි දැන් කරන්නේ ඊළඟට මොකද්ද? මෙතනින් විදුලි සැපයුමක් අරගෙන ප්‍රතිරෝධකයක් පාවිච්චි කර. දැන් මේ පාදම කියන එක්කෙනාට ඉතා කුඩා විදුලි ධාරාවක් තමයි දෙන්න ඕන. මගේ ඇඟ හරහා යන සියුම් ධාරාවෙන් පවා එයා සක්‍රිය වෙනවා. එයාට ලොකු ධාරාවන් දෙන්න අවශ්‍ය නැහැ. ලොකු ධාරා දුන්නොත් සමහර ට්‍රාන්සිස්ටරේ අනවශ්‍ය විදුලිය ගලන්න පටන් අරන් අක්‍රිය වෙලා පිච්චිලා යන්න පුළුවන්. ඒ නිසා එයාට චූටි ධාරාවක් දෙන්න ඕන. දාගන්නවා ප්‍රතිරෝධකය. ධාරාව අඩු කරන්න පුළුවන් හොඳම කෙනා එයා. නැත්නම් මේ බැටරි එකෙන් ලොකු කරන්ට් එක මෙයාට එනවා. මේ ප්‍රතිරෝධකයේ 1 කිලෝ ඕම් මගයක් කියලා ගමුකෝ. 1 කිලෝ ඕම්. ඊට පස්සේ මෙතනින් ගෙනල්ලා කෙලින්ම සම්බන්ධ කරු හරි හරි. මෙතන මම තහඩු පටියක් කොහොම තියා ගන්නවා පතුරු දෙකක් එකිනෙකට ඈත් කළ එක මේකට සම්බන්ධ කරනවා. මේ තහඩු පටියට ඇඟිල්ල තිබ්බහම මොකද වෙන්නේ? මේ පරිපතේ බල්බය දැල් වෙන්න පටන් ගන්නවා. මොකද මම මේ තහඩු පටිය මෙහිම අරගෙන මෙහිම එක තහඩු පතුරයි මෙහිම තව පතුරයි. තිබින් වයර් එකක් මේ මැද්දට ඇඟිල්ල තිබ්බහම මගේ ඇඟිල්ල හරහා යා වෙනවා. ඒතකොට දැල් වෙනවා. ඇඟිල්ල නැතුව ළමයි වෙනත් සංවේදී දෙයක් තිබ්බොත් ඒත් දැල් වෙනවා. ඉවත් කරාම නවතිනවා. සංවේදී දේවල් දැන් උතන්ට අර කැල්කියුලේටර් ළමයි ඔබට බටන් තියෙන්නේ. ඒ ලොකු කැල්කියුලේටර් වල ඔන්න ගැලවිච්ච කීබෝඩ් එක උනත් කවන්නේ. ඔබට බටන් එක අර කළු පාට කැබල්ලා මෙතනට තිබිලා තද කරාම වැඩ ගන්නවා. හරිද? ඉතින් මේකේ විශේෂත්වය මොකද? සර් එතකොට ඔකට වතුර බින්දුවක් එහෙම වැන්නොත් ඔව් මේකට වතුර බින්දුවක් වැටුණත් වැඩ කරනවා. මේ ස්විච් එක වෙනුවට මම පාවිච්චි කරොත් ළමයි ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. මොකද්ද ආලෝක සංවේදී ප්‍රතිරෝධකයට අපි කෙටියෙන් කියන්නේ? මතකද? ආලෝක සංවේදී ප්‍රතිරෝධය මෙතෙන්ට හයි කරොත් ආලෝකයේ වැටෙද්දි මෙයා වැඩ කරන්න පටන් ගන්නවා. අඳුර වැටෙද්දි වැඩ කරන්නේ නැති වෙලා යනවා. තේරුණා? ඔව් සර්. සර් එතකොට ඕක අපිට හදන්න පුළුවන්ද එළියෙන් තියලා ඉර පායගෙන එනකොට ඔන් වෙන්නයි රෑ වෙද්දි ඔෆ් වෙන්නයි නැත් එහෙම? ඔව් අපිට ඉර පායද්දි පත් වෙන්න හදන්න පුළුවන්. ඉර බැහැගෙන යද්දි නිවෙන්න හදන්න පුළුවන්. අපිට ඕනේ නම් ඕකේ පොඩි වෙනසක් කරලා ඉර පායද්දි නිවෙන්න හදන්න පුළුවන්. ඉර බැහැගෙන යද්දි දැල් වෙන්න හදන්නත් පුළුවන්. ඒකට සර් අඳුරට සංවේදී ප්‍රතිරෝධකයා මේක නෑ අඳුරට සංවේදී ප්‍රතිරෝධක කියලා දෙකක් නෑ. දෙකම තියෙන ළමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක තමයි. මේ ප්‍රතිරෝධකේ හයි කරන විදිහ අනුව තමයි මෙයා ක්‍රියාත්මක වෙන්නේ විදිහ වෙනස් වෙන්නේ. හරි. මොකද්ද? සර් ඒ කියන්නේ මේ ඔය ආලෝක සංවේදී ප්‍රතිරෝධකයේම ධන ඍණ මාරු කරොත් හරිද? නෑ එතනදී පොඩි තර්කයක් තියෙනවා. දැන් මේ බලන්නකො මොකද්ද මේ කියන කතාව කියලා. දැන් මේ ට්‍රාන්සිස්ටර් එක නෙමෙයි ඉන්නේ. ගිය සතියේ මම ස්පර්ශ කළා පෙන්නුවේ මෙතනට ඇඟිල්ල තියලානේ.
එතකොට මේ ක්‍රියාත්මක වුණේ. කියන්නේ මොකද මම මෙතන ඇඟිල්ල තිබ්බහම ඊතා සියුම් ධාරාවක් පාදම හරහා එනවා. එවිලා විමෝචකයේ තුලින් ගමන් කරනවා. ඒකම බැටරියට යනවා. මේ විදුලි කෝෂයෙන් එන විදුලිය තමයි වෙනම කාණුවක් කපන්නේ වෙනම පාරක් කපලා මෙහෙන් ගත්තේ. හරිද? ඒ ලොකු ධාරාවෙන් කුඩා ධාරාවක් මේ පැත්තෙන් අරන් ට්‍රාන්සිස්ටර් එකකට දුන්නා. එයාට ඉතින් මෙයාගෙන් මෙන්න කොහෙන් හරි විදුලි ධාරාවක් මෙයාට දෙනවා. දුන්න ගමන් පාදමට විදුලිය ආපු ගමන් මෙන්න මේ දොර අරිනවා ළමයි. ට්‍රාන්සිස්ටර් එක කියන්නේ දොරක්. හරියට හොඳම උදාහරණ අපේ ජල කරාමය. අපේ ටැංකියෙන් එන ලොකු ජල ප්‍රමාණයක් අතින් වහලා නවත්ත ගන්න අමාරුයි. ඉතින් අපි කරාමයක් දාලා තියෙනවා. කරාමයේ පොඩ්ඩක් ඇරියාම පොඩ්ඩක් වතුර එනවා. තව ටිකක් ඇරියාම තව ටිකක් වතුර එනවා. දැන් අපිට අර ලොකු ජල කඳ බොහොම පහසුවෙන් පාලනය කරන්න පුළුවන්. ඕන චූටි ළමයිට උනත් ඔය වැඩේ කරන්න පුළුවන්. නැත්තම් වතුර බටයකට ඇබයක් ගහලා අවශ්‍යයට ඇබේ ගලවලා වතුර අරන් ආයෙ ඇබේ ගාගෙන මොනවා නිකන් නාගන්න වෙනවනේ. සාමාන්‍යයෙන් ටොක් ගාලා දාන ස්විචුත් ඒ වගේ තමයි. නමුත් මේ ස්විච් එකේ විශේෂත්වය මොකද්ද? මෙතනින් එන විදුලි ප්‍රමාණය හරියට කරාමය වගේ පොඩ්ඩක් විවෘත කරාම පොඩ්ඩක් වතුර එනවා. තව ටිකක් විවෘත කරාම තව ටිකක් වතුර එනවා. තව ටිකක් ඇරියාම උඩරින් වතුර එනවා. අර කරාමේ කරකවන එක තියෙන ටැප් එකේ කරකවන එක. ආන් ඒ වගේ තමයි පාදම. පාදමට පොඩි විදුලියක් දුන්නාම LED එක චුට්ටක් දැල් වෙනවා. පාදමට තව ටිකක් වැඩි විදුලියක් දුන්නාම LED එක තව ටිකක් දැල් වෙනවා. පාදමට තවත් වැඩි විදුලියක් දුන්නාම LED එක උඩරින්ෙන් දැල් වෙනවා. ඉතින් මේ මෙතනින් එන විදුලිය තමයි මේ මෙතන මේ දොර ඇරීම වැහිම කරන්නේ. හරිද? හරි. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? කවුද කතා කරා වුණ එකයි මං ඇහුවේ. සර් ඉත බහිද්දී ආලෝක සංවේදී ප්‍රතිරෝධකය හදන විදිය ටිකක් කිව්වා. ඔව් ඕකම පොඩි වෙනසක් කරන්න තියෙන එච්චරයි මහලුකු දෙයක් නෙමෙයි. සර් කියලා දෙනවා. දැන් ඔයා මෙතෙන්ට දාන්න ඕනේ මොකද්ද? මේ ස්පර්ශ කරන මේ තහඩු දෙක මං ගලවනවා. නෑ ගිය සතියේ හදපු එක හින්දා ඒක ඇඳගමු. මේක ඇඳලා ඉන්නකෝ. ඔක ඇඳෙන් පස්සේ මම තව එකක් කියලා දෙන්නම්. මේ ට්‍රාන්සිස්ටරේ සංකේතෙ මෙච්චර ලොකුවට අඳින්න ඕන නැහැ අපි. සර් ඔව් මට නරක මාර්ගයක නෝම කියන්නේ. සර් මේ මම තල දෙකක් දාලා ඔය ඇඳලා තියෙන මේ සංකේතය මොකද්ද? කෝකද? උඩ තියෙන්නේ සර්. උඩ ගොඩක් තියෙනවා. සර් මම අර ත්‍රිකෝණයක් වගේ ඒක ළමයි LED එකක් මේ තියෙන්නේ. ඒ පළවෙනි වීඩියෝ අපි බලලා නැහැ. ඒක බැලුවා නම් ඔය LED එක. LED දන්නවනේ? සර් මම සර් මේ පන්තියට ආලෝක විමෝචක ඩයෝඩයක්. සර් මේ LED එකක්. මේ LED එකේ තියෙන ළමයි දිගාග්‍රයක්. ඒකට ඇනෝඩය කියනවා. කොටාග්‍රයක් කැතෝඩය කියනවා. ඒත් සංකේතය ගත්තාම මේ ඇනෝඩයෙන් කැතෝඩයට විතරයි විදුලිය ගලා යන්නේ. මේ සංකේතය ඕන පැත්තට හරවලා අඳින්න පුළුවන්. මේ ඩයෝඩ් එක සංකේතය මේක ඩයෝඩයක්. දැන් ඊතල දෙකක් දාගන්න. මේක ඇනෝඩය. මේක කැතෝඩය. ඇයි සර් ඔය ඊතල දෙකක් දාගන්නේ? ඊතල වලින් කියවෙන්නේ මොනවා හරි නිකුත් කරනවායි කියන එක. සාමාන්‍ය කළු පාට ඩයෝඩයක් තියෙනවා. අපේ ගෲප් එකේ මුලින්දන් හිටියානම් මම රූපේ එහෙම දාලා තිබ්බා. ආයෙ දාන්නම්. මේ සාමාන්‍ය ඩයෝඩයක් තියෙනවා. ඒවට ඊතල දාන්නේ නැහැ. මොනවා හරි නිකුත් කරන ඩයෝඩයක් තිබ්බොත් ඒකට ඊතලයක් දාන්න. මොනවා හරි ආලෝකය ලැබිලා ක්‍රියාත්මක වන කෙනෙක් හිටියොත් මෙයාට මොනවා හරි දුන්නාම ආලෝකයක් දුන්නාම තමයි එයා ක්‍රියාත්මක වෙන්නේ. සංවේදී එහෙනම් ඇතුළට ඊතල දෙකක් දාන්න. අනිත් පැත්තට තියෙන්නේ. මොකද? එතන බැටරිය කොතනද? බැටරිය තමයි ආලෝක සංවේදී ප්‍රතිරෝධකයේ අනිත් පැත්තට ඔය ඊතල් දෙක තියෙන්නේ. ඔව් ඒ කියන්නේ ඒකට මොන හරි වැටුනහම තමයි ආලෝකය ලැබුණාම එයා වැඩ කරන්නේ. මෙයා විදුලිය ලැබුණා ආලෝකය නිකුත් කරනවා. එළියට යවන හින්දා එළියට ඊතල දානවා. ලැබෙන කෙනෙක් ඉන්නවා නම් ලැබුණාම වැඩ කෙනෙක් කරන ඉන්න එයාගේ අතුල් පැත්තට ඊතලයක් දානවා. එයාගේ පැත්තට. හරි. ඉතින් මේකෙන් මේ LED එක මෙතන සාමාන්‍ය ලයිට් එකක් දාන්නත් පුළුවන්. හරි. ඔය මම ඔය පෙන්නුවේ මෙතනදී ළමයි සාමාන්‍යයෙන් ස්පර්ශ කරාම ක්‍රියාත්මක වන හැටි. මම ඊළඟට අඳින්න පරිපතය මේ LDR එකක් දාලා
ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් දාලා ක්‍රියාත්මක වෙන හැටි පෙන්වන්න තමයි ඊළඟට යන්නේ. දැන් ඔයගලන්ට පරිපත හදන්න උපකරණ ගන්න විවිධ තැන් තියෙනවා. පන්ති ආරම්භ කරයන් පසුව සමහරලාට ඔයගලන්ට ඒවා පන්තියේදී ලබා දීමේ හැකියාවකුත් මට තියෙනවා යම් තරමක දුරට අවශ්‍ය දේවල් හදන්න. ඒවා ඉදිරියේදී අපි බලමු ක්‍රමානුකූලව කරගෙන යන්න. සර් මාව ඇහෙනවද? ඔව්. එතකොට දැන් අපි ඊළඟට විශේෂයෙන්ම ඉතින් මේ දැනුම ළමයි බොහොම කලාතුරකින් ඔබට හම්බ වෙන්නේ. ඒ හින්දා ඒ උපරිම ප්‍රයෝජන මේකෙන් ලබා ගන්න. හොඳයි. දැන් මම ඔයාට තව ට්‍රාන්සිස්ටරයක් ගන්නවා. ටික පොඩියට යාගේ සංකේතය අඳින්නම් මේක ලොකු වැඩි හින්දා. ඒත් අපි ගන්නේ ළමයි අර අපි භාවිතයට ගන්නා වූ ඒ ට්‍රාන්සිස්ටර් D400 ට්‍රාන්සිස්ටර් එක තමයි ගන්න. මොකද මොන ට්‍රාන්සිස්ටර් එක ගත්තා ළමයි මේ සංකේතය වෙනස් වෙන්නේ නැහැ. ඔය ට්‍රාන්සිස්ටර් එක. දැන් අපේ දරුවෝ ඇහුවා ආලෝකයේ වැටුනහම ක්‍රියාත්මක වන පටිපතය අඳින්න හැටි. දැන් මෙතනට මම දා ගන්නවා ඕනනම් සාමාන්‍ය විදුලි බුබුලක්. ටෝච් බල්බ් නම් හරියන්නේ නැහැ. මොකද මේ ට්‍රාන්සිස්ටරේ ගලන ධාරාව මැද ටෝච් බල්බ් එක පත්තු කරවන්න තරම්. හැබැයි බැරි කමකුත් නෑ ළමයි. ඒකේ හොඳ ස්තරම් වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් ගත්තොත් පුළුවන්. වෙළඳ පොලේ තියෙන සමහර ට්‍රාන්සිස්ටර් වලින් ඒ තරම් විදුලි ධාරාවක් ගෙන යන්න බෑ. ඒක කමක් නෑ. බල්බයක් දාලා විදුලි කෝෂය දෙකක් හයි කරනවා. බැටරි කැලි දෙකක්. දෙකට වඩා වුණත් උකට හයි කරන්න පුළුවන්. මේ විදිහට ප්‍රධාන පරිපථය සකසනවා. ට්‍රාන්සිස්ටර් හරහා ප්‍රධාන පරිපථය හදලා දෙනවා. නමුත් ওই පරිපථයේ බල්බය දැල් වෙන්නේ නැහැ. මොකද හේතුව ඔබ දන්නවා? මොකද හේතුව? පාදම සම්බන්ධ වී නැති. ඔව් පාදමට විදුලි සැපයුමක් දීලා නැහැ තාම. එතන දුන්නොත් තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. දොර ඇරෙන්නේ එතනින් තමයි. දැන් මට ඕනේ එළිය වැටුනහම විදුලිය ගලාගෙන යනවද? ඔව් දවල් කාලයේදී මට ඕනේ ක්‍රියාත්මක කරවන්න දවල් කාලයේදී මාළු ටැංකියේ ලයිට් එක පත්තු කරවන්න ඕන. ඉතින් මං ගාව තියෙන LED ලයිට් ටිකක්. ඒවා තමයි මාළු ටැංකියට දාලා දෙන්නේ. මම ප්‍රධාන විදුලිය සම්බන්ධයෙන් මොකුත් කියන්නේ නැහැ ඔයගොල්ලන්ට. මට ඕනේ දවල් කාලෙම LED ලයිට් ටික පත්තු කරවන්න. රැට ඕනේ. එහෙම නැත්තම් හරිද? දවාලේ අඟවන බව. මම මෙතන පාවිච්චි කරන්නේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකය. ඒ ආලෝක සංවේදී ප්‍රතිරෝධකය දාද්දී තවත් උදව්වට ප්‍රතිරෝධකයක් එහෙම යොදා ගන්න වෙයි. ඒ ප්‍රතිරෝධකයේ අගය පරීක්ෂණාත්මකව හොයා බලලා තමයි අපිට කියන්න වෙන්නේ කීයක අගයක් දාන්න ඕනද කියලා. අපි නිකමට මං දැන්ට යොදාගෙන තියෙන පරිදි අපි හිතමුකෝ 1 කිලෝ ඕම්නේ. ඒ ගාන තිබි. 1 කිලෝ. මේ ලයිට් එකේ ලයිට් ගාන වැඩි වුණොත් එහෙම අතන ප්‍රතිරෝධකයේ පොඩි වෙනසක් කරන්න වෙයි. එච්චරයි. අගයක් දාලා මෙතනට අපි දානවා ආලෝක සංවේදී ප්‍රතිරෝධකය. ඒකේ සංකේතය අර ප්‍රතිරෝධකයේ සංකේතය රවුමක් ඇතුලේ දාලා ඇතුළට ඊතල දෙකක් දානවා. ඒක මේ කොයි පැත්තෙන් දැම්මත් කමක් නැහැ ඊතල දෙක. හොඳයි. එළිය වැටිච්ච ගමන් ඔය ආලෝක සංවේදී ප්‍රතිරෝධකයි LDR එකේ මේකට කියන්නේ කෙටි යෙදුම LDR light depending resistor කියන එක. ආලෝකයේ වැටිච්ච ගමන් මෙයා තුලින් විදුලිය එන්න පටන් ගන්නවා.
ඇවිල්ලා පාදමට එනවා. ඇවිල්ලා විමෝචකේ හරහා යනවා. පාදමේ විමෝචකයට යනකොට එක පාට මෙහි දොර ඇරෙනවා. හරිද? පොඩි ආලෝකයක් આવත් පොඩ්ඩක් දොර ඇරෙනවා. ලොකු ආලෝකයක් આવත් ලොකුවට දොර ඇරෙනවා. ආලෝකය ආවෙම නැත්තම් දොර වැහිලා යනවා. ඒතකොට ලයිට් එක නිවිලම තියෙනවා. පොඩ්ඩක් දොර ඇරුණොත් පොඩ්ඩක් පත්තු වෙනවා. වැඩිපුර ඇරුණොත් වැඩිපුර පත්තු වෙනවා. ආවෙම නැත්තම් ඇරුණෙම නැත්තම් නිවිලා තියෙනවා. ඔන්න ඔය ආකාරයෙන් හඳුනා ගන්න පුළුවන්. ඔව් කියන්නේ. ඔව් කඳින්න දෙවෙනි කැටින් ලියන්නේ ආලෝකය වැටුණු විට ක්‍රියා කරන පරිපථය. මේක වැඩි දියුණු කරන්න පුළුවන් තව මෙතනට තව කැලි දාලා. නේද? ඔබට මොන වගේ විදුලි බල්බයක් ඕනේ? මේකට LED එකක් දාන්න ඒත් කමන්නේ. එහෙම නැත්නම් මේකට පොඩි සෙල්ලම් බඩු වල තියෙන චූටි ටෝච් බල්බ් එකක් වගේ දැල්වන්න පුළුවන්. කුඩා විදුලි බල්බ තියෙන මේ මෙච්චර විතර චූටි ඒවත් පුළුවන්. ආලෝකය ලැබෙන විට ක්‍රියා කරන පරිපථ. මේක ස්පර්ශ කරාම ක්‍රියා කරන පරිපථ. ස්පර්ශ කළ විට කියන්නේ මම සර් මේ පන්තිට අලුතෙන් ආවේ සර්ට පුළුවන් මේකට එන්නකොට ගන්න ඕනේ ඉන්ස්ට්‍රුමන්ට් මට පුතේ ඇහෙන්නේ නැහැ පොඩ හයියෙන් කියන්න. සර් මම මේ පන්තිට අලුතෙන් ආවේ සර් සර්ට පුළුවන් මට ගන්න ඕන බත් ටික කියන්න. මට ඔයා කියන දේ බොහොම හිමින් තමයි ඇහෙන්නේ. ආයෙ කියන්න. පන්තියට අලුතෙන් ආවේ කියලා නම් ඇහුණා. ඒතුරු ටික මේක නොමිලේ පැවැත්වෙන පන්තියක්. හරිද? ඒ හින්දා මේ මුදල් ගෙවීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අද තියෙන්නේ පොඩි වෙලාවයි මම පරිපථ ටික අඳින එක තමයි අද කරන්නේ. මට මේ පරිපථ හදන්න අවශ්‍ය උපකරණ ටික අද දවසේ නෑ ගන්න හම්බුනේ. ගත්තා ඒවා සංවේදී මදි. වැඩ කරන්නේ හරියට. ආයෙ ඔව්. ඒවා හොයන්න යන්න වෙනවා වෙනම මේ දවසක් යනවා ඒ ටික හොයාගන්න විතර. සර් ඕක රෑ වෙද්දි පත්තු වෙන්න හදන්න බැරිද? පුළුවන් පොඩි වෙනසක් කරන්න ඕන. මොකද්ද සර්? මෙච්චරයි කරන්න ඕනේ. දැන් ඔය දෙක ඇඳලා ඉවරද කියන්නකෝ. ඔව් සර් එකක් ඇඳලා ඉවර එකක් අදිනවා. ඉක්මන අඳින්නකෝ එහෙනම්. දැන් ඔයගොල්ලන්ට අපි ගෲප් එකට යාළුවන්ට ලින්ක් යවලා සම්බන්ධ කරගන්න.
මම ඉන්වයිට් එකක් එවන්නම් ආයෙ පාරක්. මේ සම්බන්ධ කරගන්න. ඒතර ඒ ගාන වීඩියෝ එක හම්බ වෙනවා. අවශ්‍ය නම් පාඩම් වලට එන්නත් පුළුවන්. තව 6 7 යාළුවෝ ඉන්නවා නම් ඔක ෂෙයා කරන්න ඒගොල්ලන්ට. මම ලින්ක් එක ආයෙ දාන්න. ඔව්. ඒ පන්ති වල කරන 6 4 ශ්‍රේණි ළමයින්ට මේ පන්තිය 6 7 ළමයින්ට ලොකු පන්ති ළමයින්ට උනත් ඉගෙන ගන්න පුළුවන් බැරි කමන්නේ. මේක ළමයි මේ ඔය පරිපත ඕලෙවල් පන්තියේ ළමයින්ට ගන්නවා සමහර අයට තේරෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ටත් ওই පරිපත තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ කාලේ ඉගෙන ගන්නවා කියන්නේ ඔයගොල්ලන්ට ඕලෙවල් කරනකොට ඔයගොල්ලෝ බොහොම අති පහසුවක් වෙනවා ඉලෙක්ට්‍රොනික පාඩම්. සර් දැන් මාව ඇහෙනවද කියන්නකෝ. ආයෙ කියන්නේ? සර් දැන් මාව ඇහෙනවද? දැන් ඇහෙනවා. සර් මම සර් මේ පන්තියේ කී සතිය ආවේ සර්ට පුළුවන් නම් මට දැන් ඔය ගන්න ඕන බඩු එහෙම කේන්ද්‍ර රෙසිස්ටර්ස් මට WhatsApp එකේ මම සර්ට මැසේජ් එකක් දාන්න සර් මට ඕන බඩු ලිස්ට් එක ගන්න ඕන ටික කියනවාද ඒ කියන්නේ රෙසිස්ටර්ස් හරි මම ලයිස්තුව කියන්න. හරි දැන් මේක කොහොමද ළමයි අඳුර වැටෙද්දී දැන් අපි සමහර මේ පරිපතමත් දවසෙන් දවස වැඩි දියුණු කරනවා. හරිද? ඒ දවසින් දවස වැඩි දියුණු කරනකොට කියන්නේ පැට්‍රිකල් එක අපි හදන ගමන් පරිපතයක් හදන ගමන් මම කියනවා මේකට මම තව කෑල්ලක් දාන්න. එතකොට එහෙම දවසින් දවස වැඩි දියුණු කරනකොට ඕගොල්ලන්ට ටිකෙන් ටික සමහර විශේෂ කරුණු පොඩ ඔලුවට යනවා. සර් මේ වැඩේ කළේ මේ හින්දා. මේ වැඩේ කළේ මේ හින්දා. එහෙම මේ වෙනස්කම කරපේ මේ හේතු නිසා කියලා යනවා. එතකොට ඕගොල්ලෝ දන්නේම නැහැ. ඕගොල්ලන්ට 7 8 9 10 11 ශ්‍රේණි වලට අවශ්‍ය විද්‍යුතය ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන විෂය කරුණු නිකම්ම ඔයගොල්ලෝ ඉගෙනගෙන ඉවරයි. හරිද? ඒවා ඉගෙන ගන්න ආයෙ 아무තු ආයාසයක් දරන්න ඕනේ නැහැ. ඒ කරුණු සියල්ලම මේ පාඩම් එක්ක සම්බන්ධීකරණය වෙනවා. වගේම ඔබගේ කල්පනා කිරීමේ හැකියාව වර්ධනය වෙනවා. සිතීමේ හැකියාව වර්ධනය වෙනවා. හිතලා යමක් කරන්න පුළුවන් සහ බුද්ධි වර්ධනය අතිශය වේගයෙන් සිදු වෙනවා. අනාගතයේදී ගණිතාංශය, ඉංජිනේරු අංශය, ඊළඟට තාක්ෂණික අංශය, අනාගතයේදී ළමයි ඔයගලන් පරිගණක අංශය, ඒ වගේ පැතිකඩ වලින් ඉගෙන ගන්න අදහස් කරන අයට මේ විෂය කරුණ මේක ඔබට නොපෙනෙන ලෙස ඒ මාර්ග වලට ඒ පැතිකඩ වලට යන්න ඔබට ලොකු පිටුවහලක් වෙනවා මේ තර්කන හැකියාව මේ පරිපත් වලින් ලැබෙන තර්ක කිරීමේ හැකියාව. හරිද? ඒක සෑහෙන වටිනා දෙයක්. හරි ලොකු මහන්සියකින් විශාල කැපකිරීම කළා තමයි අපි අපේ කාලේ අපි ඉගෙන ගත්තේ ළම. නමුත් ඕගලන්ට අද පහසුයි මම මඟ පෙන්වන හින්දා ඔයාලට ඉතා පහසුවෙන් මේ දේ කරගන්න පුළුවන්. හරි. දැන් මේ දේ කොහොමද දැන් මේ බලන්නකෝ මේ අඳුරු වැටෙනහම කොහොමද මේකපත් වෙන්න හදන්නේ? හරි ලේසියිනේ පොඩි වෙනසයි කරන්න තියෙන්නේ. හරි. අඳුර වැටෙනවට පත් වෙන්න හදන්න. දැන් වෙන වැඩේ බලමු. ස්පර්ශය කරා. මේ ස්පර්ශකේම වෙනසක් කරන්න. මේ ස්පර්ශ කරාම මෙතනින් මෙතට සන්නායනය වෙනවා. විදුලිය මෙහෙම මෙහෙට යනවා. ගිහිල්ලා අන්තිම දේ මොකද්ද? පාදමට විදුලියක් ආවොත් ආවේ කොහින්ද කියලා වැඩක් නැහැ. පාදමට විදුලියක් ආවොත් කුඩා ධාරාවක් ආවොත් මෙන්න මේ දොර ඇරෙනවා. පාදමට විදුලි ධාරාවක් ආවොත් මේ සංග්‍රාහකයේ දොර අරිනවා. දොර අරගෙන ලයිට් එක පත් වෙනවා. ධන ධාරාවක්ද? ඔව් සාමාන්‍යයෙන් මේ මෙතෙන්ට වඩා වැඩි කුඩා ධාරාවක්. කියන්නේ වෝල්ට් 0.7ක් කියලා. දැන් ඔයගලන්ට වෝල්ට් කියන එකේ පොඩි අවබෝධයකුත් ඇති. මේ වෝල්ට් 0.7ක විතර වෝල්ටීතාවයක් ආවොත් ඔක සක්‍රිය වෙන්න පටන් ගන්නවා. ඒ ඕනේ සියුම් ධාරාවක් කියලා හිතන්නකො. ඉතා චූටි ධාරාවක් ඈ. මේ ප්‍රතිරෝධකයක් දාලා අපි අඩු කරලා අරන් තියෙනවා. හරිද? දැන් මම කරන වැඩේ LDR එක දැම්මහම මොකද වුනේ? ඒක දැම්මහම මොකද වුනේ? එයාට එළිය වැටුනොත් විතරයි එයා මෙහෙන් ධාරාව යවන්නේ.
එළිය වැටුණොත් විතරයි. විතරක් එවන හින්දා මේ එළිය වැටෙනා විතරයි මේ පරිපතේ සක්‍රිය වෙන්නේ. එහෙමනම් අපි මෙයාව සම්බන්ධ නොකර කෙලින්ම මෙහෙම සම්බන්ධ කළොත් දැන් ළමයි ස්පර්ශ කරන්න තැනකුත් නැහැ. එළිය වැටෙන්න තැනකුත් නැහැ. මුකුත් නැහැ. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? දැල් වෙනවා. බැටරිය බහිනකම් පත්තු වෙනවා. ඔව් බැටරිය බහිනකම් බල්බය දැල්විලා තියෙනවා. දැල් වෙලා තියෙනවා. ඕක දිවාකාරයේදී වැඩ කරනවා. මම ඊට පස්සේ චුට්ටක් වෙනස් කරන්නේ. පොඩ්ඩක් එහෙට ගමු. මම ඊට පස්සේ දැල්ලා තියෙනවා. මෙහෙන් විදුලි යන හින්දානේ මේක දැල් වෙන්නේ. විදුලිය මෙහෙන් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා මෙතනින් එන විදුලිය එන හින්දා තමයි දැල් වෙන්නේ. ඉතින් මම මෙතනින් එන විදුලිය අන්තිමට යන්නේ කොතනටද ළමයි? B වලින් එන විදුලිය අන්තිමට යන්නේ කොතනටද? E හරහා කොහෙටද යන්නේ? බැටරියටනේ. බැටරිය ඍණාග්‍රයට. ඔව්. දැන් මම මේක වයර් එකක් අරගෙන කෙලින්ම මෙතනට සම්බන්ධ කරොත් මොකද වෙන්නේ? දැල් වෙනවා. මෙතනින් යන විදුලිය බලනවා මේක ඇතුලෙන් යන ටිකක් අමාරුයි. චූටි බාධාවක් තියෙන. නමුත් මේ කම්බියේ කිසිම බාධාවක් නෑ ළමයි. ඒකේ බාධාව සලකන්න බැරි තරම් කුඩායි. ඉතින් අමාරුවෙන් මේක අස්සරින් ගන්න ඕනේද? මේක ඇතුලෙන් මං ගියා නම් ඉවරනේ කියලා. මේ විදුලි ටික ඔක්කොම මේ පැත්තෙන් එනවා. දැන් මොකද වෙන්නේ? බල්බේ ලේසියෙන් දැල් වෙනවා. දැන් මොකද වෙන්නේ? බල්බේ දැල් වෙනවා. නෑ සර් බල්බේ දැල් වෙන්නේ නෑ. ඇයි බල්බේ දැල් වෙන්නේ නැත්තේ? රිමෝට් එකට සම්බන්ධ මේක ඇතුලෙන් ගියොත් තමයි මෙන්න මේ දොර ඇරෙන්නේ නේ ස්විච් එක ඔන් වෙන්නේ. මේ සංග්‍රාහකෙන් ධාරාව වෙන්නේ පාදමට විදුලිය ආවොත්. පාදමට විදුලිය එන්නේ නැතොත් ඒ විදුලිය වෙන පාරකින් ගියොත් මොකද වෙන්නේ? දැල් වෙන්නේ දැල් වෙන්නේ. මම කරන වැඩේ තවත් බාධාවක් දානවා පාදමට. මොකක්ද දාන බාධාව? මෙතෙන්ටත් දානවා ප්‍රතිරෝධකයක්. පාදමට සම්බන්ධ කරන ප්‍රතිරෝධකය. සම්බන්ධ කරාම පාදමට තවත් බාධාවක් එනවා. දැන් බලනවා මේක ඇතුලෙන් එන ටිකක් අමාරුයි. ඊට වඩා මෙහින් යන එක ලේසි. දැන් විදුලිය මේ පැත්තෙන් යනකම් මේ බල්බේ දැල් වෙන්නේ නැහැ. මම මෙහෙන් එන පාර මෙතනින් කඩනවා. මම නිකන් රවුම් කරානේ කැතයි වගේ. මෙහෙම එන පාර මෙතනින් කඩනවා. කැඩුවොත් මොකද වෙන්නේ? විදුලි ධාරාව ප්‍රතිරෝධකය හරහා ගමන් කරනවා. ඔව් විදුලි ධාරාව මෙහින් ඇවිල්ලා ඔහින් යන්න බෑනේ ඉතින්. යන්න තියෙන්නේ මේක අස්සෙන්. මේ හරහා එනවා. කැඩුවන් පස්සේ දැන් මොකද වෙන්නේ? දකින්න පුළුවන් දේ මොකක්ද? බල්බේ දැල් වෙනවා. බල්බය දැල් වෙනවා. ඇයි බල්බය දැල් වෙන්නේ? ඔව් පාදම තුලින් විදුලි ධාරාව ගලාගෙන එන නිසා තමයි බල්බය දැල් වෙන්නේ. පාදම තුලින් එනකොට සංග්‍රාහකයේ තුලිනුත් එනවා අනිත් පැත්තේ. මෙයා දැල් වෙනවා මේ ස්විච් එක ක්‍රියාත්මක වෙලා මෙතනින් ක්‍රියාත්මක වෙලා දැල් වෙනවා.
ඒ මම මෙතනින් කැඩුවොත් ආයෙ මෙතනින් සම්බන්ධ කළොත් දැල් වෙන්නේ බල්බේ දැල් වෙන්නේ නෑ. ඔව් ඇයි ඉතින් විදුලිය මෙහෙ යන්න මෙතන බාධායිනේ. මෙහින් යන වඩා මේ පැත්තෙන් යන ගියාම ට්‍රාන්සිස්ටර් වල විදුලියක් යන්නේ පාදමින් විදුලියක් එන්නේ නැහැ. මම මෙතනට හයි කරනවා ආලෝක සංවේදී ප්‍රතිරෝධකය. දැන් මොකද වෙන්නේ? ආලෝකය වැටුනහම පත්තු වෙනවා. ආලෝකය වැටුනහම පත්තු වෙන්නේ නෑ සර්. ආලෝකය වැටුනහම එතනින් විදුලිය යන නිසා LED එක පත්තු වෙන්නේ නෑ. අඳුර වැටුනහම තමයි සර් LED එක පත්තු වෙන්නේ. හරි. එන්නත් ඒකේ අදහස් මොනවද? වෙනත් ඒකේ අදහස් මොනවද? ආලෝකයේ තිබෙන අවස්ථාවකදී විදුලිය ගලා යාම නිසා LED බල්බය දැල්වෙන්නේ. ඔව් මෙතෙන්ට ළමයි ආලෝකය වැටෙනකොට මෙතන බාධාව අඩු වෙනවා. බාධාව අඩු වුණොත් මෙතනට වඩා මෙතන අඩු වුණොත් මෙයාට වඩා මෙතන බාධාව අඩු වුණොත් විදුලිය එහෙන් යන්නේ මේක ඇතුලෙන් මෙහෙම යනවා. ලයිට් එක මොකද වෙන්නේ? මෙහෙන් විදුලිය ගියොත් නෑ. ඔව් ට්‍රාන්සිස්ටරේට ආවේ නැත්තම් වෙන පාරකින් ගියොත් දැල් වෙන්නේ නැහැ. රෑ වෙනකොට මෙතන බාධාව වැඩි වෙනවා. වැඩි වෙනකොට මෙහෙන් විදුලිය එන්නේ නැහැ දැන්. විදුලිය කොහෙන්ද යන්නේ? අඩු වෙනවා. ඔව් පාදම හරහා යනවා. පාදම හරහා විදුලිය ගියොත් බල්බය දැල් වෙනවා. දැන් අඳුර වැටිගෙන එනකොට මෙතන ප්‍රතිරෝධය වැඩි වෙලා මෙයා දැල් වෙන්න පටන් ගන්නවා. ආයේ ආලෝකයේ වැටෙන වෙලාවට මෙයා නිවිල යනවා. දැන් ඔබට යමක් තේරෙනවද? ඔව් සර්. මොකද්ද? ඔව් සර්. ආලෝකයේ වැටීමේදී බල්බය දැල් වෙන්නේ නෑ. මේ ආඳුර වැටෙද්දී බල්බය දැල් වෙනවා. ඔව් මේක බොහොම සරලයිනේ හදන්න පුළුවන් නේ ඕගලන්ට. හයි කරන තැනයි අනුව ඒකේ සර් ක්‍රියාකාරීත්වය වෙනස් වෙනව නේද? ඔව් මේවා සරල තර්ක තියෙන්නේ. මේ හින්දා මේ වැඩේ වෙනවා නම් අර වැඩේ වුණොත් ඒ වැඩේ වෙනවා කියන එක. ඔය සරල තර්ක තිනේ. මේ තර්ක කිරීමේ හැකියාව වැඩි දියුණු වෙනවා ඔයාට මේ වගේ සරල දේවල් හදනකොට. දැන් මේ දෙයම මේ පරිපතේම මම ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණු කර හදනවා. හදනකොට විදුලි ධාරාවේ හැසිරීම පිළිබඳව ක්‍රියා කරන හැටි ඒ ස්වභාවය ඔයාට අවබෝධ වෙනවා. හරිද? ඔයගලන්ට 10 11 ශ්‍රේණි වලදී ඉගෙන ගැනීම අතිශය පහසු වෙනවා මේ මූලික දැනුමත් එක්ක ඔයා ඉදිරියට යනකොට. හරිද? දැන් ඔය පරිපතේටම තවත් ට්‍රාන්සිස්ටරයක් හයි කරන්න පුළුවන්ද? ඔව් මේකටම තව ට්‍රාන්සිස්ටරයක් හයි කරලා ඒ ට්‍රාන්සිස්ටරේ ක්‍රියා කරව ගන්න පුළුවන්. මේ ලයිට් එක තියෙන තැනට අපි නාද නිකුත් වන පරිපතයක් හයි කරොත් නාදයක් අපිට අහගන්න පුළුවන්. ඒ ඉතින් විදුලියදී ක්‍රියාත්මක වෙනවා. ඕනනම් අපිට ආරක්ෂක එලාම් එකක් කවුරු හරි ආවොත් එහෙම ගේ ඇතුළට දොරකින් ඇතුළට ඒ ආපු කෙනෙක් ආවයි කියලා හඳුනා ගන්න අපිට පුළුවන් පරිපතයක් මේකෙම වැඩි දියුණු කරන්න පුළුවන්. වහින වෙලාවට අඳුර වැටෙන වෙලාවට ක්‍රියාත්මක වෙන්න මේ පරිපතේ වැඩි දියුණු කරන්න පුළුවන්. මේක ට්‍රාන්සිස්ටරයකින් සෑහෙන උපයෝගීතාවයන් තියෙනවා. තවත් ට්‍රාන්සිස්ටරයක් දාගත්තොත් තවත් වැඩ කරන්න පුළුවන්. එක ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වය ක්‍රමක්‍රමයෙන් අධ්‍යයනය කළා. ඊට පස්සේ අපි තව ට්‍රාන්සිස්ටරයක් එක්ක යමු. හරිද? සර්. ඔව්. ට්‍රාන්සිස්ටරේට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? ට්‍රාන්සිස්ටරේට ඉංග්‍රීසියෙන් කියන්නේ ওই වචනේ තමයි.
සිංහලෙන් තමයි වචනයක් නැත්තේ. හා සර්. හරි. හොඳයි දැන් මේ ටික අවබෝධයිනේ. නේද? එහෙනම් පරිපත ඊට පස්සේ ලබන සතියේ ඔයගොල්ලන්ට උපකරණ සපයා ගන්න හැකි නම් දැන් මේක පාසන වැඩ ඒ දේවලුත් තියෙනවා. ඒව කරන්න ගියාම ටිකක් පුච්ච ගන්න අවස්ථාවක් තියෙනවා. ඒකට වඩා ලේසි ළමයි මේ බ්‍රෙඩ් බෝඩ් එකක් වගේ එකක් හොයාගන්න පුළුවන්කම ලැබුණොත් මට හොයාගන්න පුළුවන්කම ලැබුණොත් මම ඕගොල්ලන්ට ලැබෙන සලස්වන්නම්. මේ තිබ්බොත් එහෙම ගිහිල්ලා බලලා ඒ යන වියදම අනුව ඕගොල්ලන්ට මම දාන්නම් මේ ගන්න පුළුවන් තැන. ඉතින් මේ බ්‍රෙඩ් බෝඩ් එක කොයි වගේද කියලා අපේ ළමයි ඇහුවාගේ සතියේ මට මේ ගැලවිච්ච එකේ කෑලි ටික ඔක්කොම හම්බුනාම මේ බ්‍රෙඩ් බෝඩ් එකේ ස්වභාවය මේ මෙතන තියෙන ස්ටිකර් එකක් තියෙන එක ගැලවුවයින් පස්සේ බ්‍රෙඩ් බෝඩ් එක මේ වගේ තමයි පේන්නේ. ස්ටිකර් එක ගම් එක ගෑවිලා හින්දා මේක අර අඳුරු පාටක් තියෙනවා. හරි. ඉතින් මේක ඔබට පේනවා ඇති මේ අතට සම්බන්ධයි තීරු ටික. උඩ තීරු දිග අතට සම්බන්ධයි. මෙතනින් කැඩිලා ආයෙ මෙහෙම සම්බන්ධයි. මේ කොටු වල පල්ලෙහාට සම්බන්ධ වෙනවා මැද්දෙන් සම්බන්ධ නැහැ ළමයි. මැද මේ තීරුව. සර් ඔය ස්ටිකරේ ගලවන්න නැතුව ඔය මේ ඔය කරහට නැතුව කෙලින් තියෙන ඒ වගේ කැඩිච්ච තැන හොයාගන්න කොහොමද? ස්ටිකරේ ගලවන්න ඕනේ නෑ ළමයි. ස්ටිකරේ තියෙන මොකක් හරි ලෑල්ලක් උඩ හලවලා තියාගන්න. දැන් මේක ස්ටිකරේ අපේ ගෙදර හදියේ තමයි ගලවලා තියෙන්නේ. තමයි හරි. ඒක හොඳයි කතකට අපිට මේ හඳුනා ගන්න පුළුවන්. කැඩිච්ච තැන කියන්නේ මේක වෙන් වෙච්ච තැන හොයාගන්න මෙන්න මෙතන මේ තියෙන්නේ. ලොකු පරතරයක් තියෙන එතන. මේ හැමතැනම අඩු පරතර. එතන වැඩි පරතර. මේ කෑල්ල වෙනවා මේ කෑල්ල වෙනවා. අහන්න. සර් බෝඩ් එක පැහැදිලි නෑ. ඔව් ෆෝකස් අවුට් වෙනවා. සර් ඕක ඇඳ ගන්න. අඳින්න ඉක්මනට. ඔතනින් අද දවසේ අපි පන්ති අවසන් කරනවා මේ ටික ඇඳගත්තන් පස්සේ ඔබ. ඔයාලට ගන්න පුළුවන් හැකියාව තිබොත් ගන්න. මේවට ලොකු ගණන් යන්නේ නැහැ ළමයි D400 කින් ට්‍රාන්සිස්ටර් එක. මේක උතන අතට හවුවන එකක් හින්දා අපිට පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ ඔය ට්‍රාන්සිස්ටර් දින බ්‍රෙඩ් බෝඩ් එක කීයකද? මේ වන ළමයි උපරිම රුපියල් 25ක් වේ. බෞද්ධ එක බෞද්ධුත් එක එක ගණන් වල තියෙනවා රුපියල් 300ටක් තියෙනවා 3400ටක් තියෙනවා. හොඳ ඒවා ටිකක් ඊට වැඩියටක් තියෙනවා. මේ ඒ වගේ ගානකට ගන්න පුළුවන්. ඉතින් ඔය බෞද්ධයක් ගණින්දී ටෙස්ටර් එකක් කරන් තියලා බලන්න විදුලි කාන්දුන දෙනවා. එහෙම නැත්නම් හානියක් වෙන්න පුළුවන්. ඊළඟට අපිට ඔයාලට පුළුවන් නම් මේකට LDR එකක් ඔයාලා ලොකු මිල වෙන දේවල් නෙමෙයි ළමයි රුපියල් මම මෙහෙන් ගත්තේ නම් ඔය චූටික රුපියල් 10ට 15ට වගේ. ටිකක් ඒක LDR එකට පොඩ පොඩ ලොකු වෙද්දී නම් ගාන පොඩ වැඩි වෙනවා. කුඩා එකක් තිබ්බහම ඇති. ඊළඟට ප්‍රතිරෝධක අපි 1 කිලෝ ඕම් ඊළඟට 10 කිලෝ ඕම් 100 කිලෝ ඕම් මේ වගේ ප්‍රතිරෝධක 3-4ක් ගන්න ඒව නම් රුපියල් 2.50ක් වගේ ගන්න පුළුවන් ඒ ඔයගොල්ලන්ගේ සමහර ඔය ටවුන් එකේ තියෙන කඩේකින්
මේ ඔව් කියන්නේ ප්‍රතිරෝධක වලට ඉංග්‍රීසියෙන් කියන්නේත් ඒකමද? රෙසිස්ටර් කියලා කියන්නේ ඒකට. ඊළඟට අපිට තව මොනවද ඕන වෙන්නේ? ඔය බැටරි පැක් එකක් ඕන වෙනවා. බැටරි කෑලි දෙකක් දාගන්න. සහ විදුලි කෝච්ච දෙකක් ඕන වෙනවා. මම බෙඩ් බෝඩ් ඔයගලන්ට හොයාගන්න පුළුවන් වුණොත් දැන් මේ කාලේ ළමයි පිටරටින් විවිධ උපකරණ ගෙන්නන එක සීමා කරලා තියෙන හින්දා මේවා හොයාගැනීමේ පොඩි දුෂ්කරතාවයක් ඇති වෙන්න පුළුවන්. මම ඉදිරි දවසකදී යනවා බලන්න. මට හැකියාව ලැබුණොත් මේවා තියෙන තැනක් හොයාගන්න මම ඔයගලන්ට පණිවිඩයක් දාන්න. හරි. කියන්නේ හරි මට ඕගොල්ලන්